මුලින්ම සාපේක්ෂ වේගයේ පළවෙනි පාර්ට් එකේදී සාපේක්ෂ වේගය ගැන මූලික අදහසක් ගත්තා. සාපේක්ෂ වේගය ගැන සංකල්පයේ කියන ස්වභාවික අදහස ගැන අපිට අයිඩියාවක් තියෙනවා. ඒත් අද අපි සාකච්ඡා කරන්නේ සාපේක්ෂ වේග මූලධර්මයේ තවත් වැදගත් සංකල්පයන් කිහිපයක් ගැන. කෙටිතම දුර කියන සංකල්පය සාපේක්ෂ වේග ත්‍රිකෝණයක් ගැන අපි කතා කරන්නේ. ඒත් මුලින්ම අපි සාකච්ඡා කරමු චලිත වන වස්තුවකට වෙනන ආකාරයෙන් තවත් චලිත වන වස්තුවක ගමන් මාර්ගය නිර්ණය කරන ආකාරය ගැන. ලියගමු මුලින්ම මාතෘකාවක් විදිහට. ලියගමු මාතෘකාව චලිත වන වස්තුවකට වෙනන ආකාරයෙන් තවත් චලිත වන වස්තුවක ගමන් මඟ සටහන් කිරීම. චලිත වන වස්තුවකට පෙනෙන ආකාරයෙන් තවත් චලිත වන වස්තුවක ගමන් මඟ සටහන් කිරීම. චලිත වන වස්තුවකට පෙනෙන ආකාරයෙන් තවත් චලිත වන වස්තුවක ගමන් මඟ සටහන් කිරීම. තවත් චලිත වන වස්තුවක ගමන් මඟ සටහන් කිරීම. එතකොට ලියගමු චලිත වන වස්තුවකට පෙනෙන ආකාරයෙන් තවත් චලිත වන වස්තුවක ගමන් මඟ සටහන් කිරීමේදී කමාවක් දාලා පළවෙනි කරුණ විදිහට රතු පැන ලියගමු. පළවෙනි කරුණ රතු පැන ලියගමු. දෙදෙනා අතර මූලික පිහිටීමක් දැන සිටිය යුතුය. 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 දෙවෙනි කරුණ රතු පැන ලියගමු. දෙවෙනි කරුණ අවට පරිසරය අමතක කළ යුතුය. අවට පරිසරය අමතක කළ යුතුය. දෙවෙනි කරුණ රතු පැන ලියගමු. අවට පරිසරය අමතක කළ යුතුය. අවට පරිසරය අමතක කළ යුතුය. අවට පරිසරය අමතක කළ යුතුය. තුන්වෙනි කරුණ රතු පැන ලියගමු. එක් චලිත පද්ධතියකට පෙනෙන ආකාරයෙන් අනෙක් චලිත පද්ධතියේ ප්‍රවේගය දැන සිටිය යුතුය. එක් චලිත පද්ධතියකට පෙනෙන ආකාරයෙන් අනෙක් චලිත පද්ධතියේ ප්‍රවේගය දැන සිටිය යුතුය. එක් චලිත පද්ධතියකට පෙනෙන ආකාරයෙන් අනෙක් චලිත පද්ධතියේ ප්‍රවේගය දැන සිටිය යුතුය. එක් චලිත පද්ධතියකට පෙනෙන ආකාරයෙන් අනෙක් චලිත පද්ධතියේ ප්‍රවේගය දැන සිටිය යුතුය. අනෙක් චලිත පද්ධතියේ ප්‍රවේගය දැන සිටිය යුතුය. එක් චලිත පද්ධතියකට සාපේක්ෂව අනෙක් චලිත පද්ධතියේ ප්‍රවේගය අපි දැනගෙන ඉන්න ඕනේ. يعني එක් චලිත පද්ධතියකට පෙනෙන ආකාරයෙන් අනෙක් චලිත පද්ධතියේ ප්‍රවේගය. ඒකට ඔය කියන මූලික කර්ම තුන සපුරන්න ඕනේ අපි අනිවාර්යෙන්ම. චලිත වන වස්තුවකට තවත් චලිත වන වස්තුවක ගමන් මාර්ගය නිර්ණය කරන්න නම් එක් චලිත වස්තුවකට සාපේක්ෂව එක් චලිත වස්තුවකට පෙනෙන ආකාරයෙන් තවත් චලිත වස්තුවක ගමන් මඟ සටහන් කරන්න අපි මූලිකව ඔය කරුණු තුන සම්පූර්ණ කරන්න ඕනේ. දෙදෙනාගේ මූලික පිහිටීමක් මුලින්ම දැනගෙන ඉන්න ඕනේ. අවට පරිසරය අපි අමතක කරන්න ඕනේ. ඒ වගේම එක් චලිත පද්ධතියකට සාපේක්ෂව අනෙක් චලිත පද්ධතියේ ප්‍රවේගය අපි දැනගෙන ඉන්න ඕනේ. එක් චලිත පද්ධතියකට සාපේක්ෂව අනෙක් චලිත පද්ධතියේ ප්‍රවේගය අපි දැනගෙන ඉන්න ඕනේ. මෙවැනි චලිත අවස්ථාවක් සැලකුවොත් තිරස් ගමන් මාර්ගයක මෙතර ගමන් කරන මොහොතේ පැය කිලෝමීටර 3ක වේගයෙන් ගන්න නම් කැපිටල් A ලෙස නම් කරමු. ඒකම තවත් කැපිටල් B නම් වෙනසේ මෙතර ගමන් කරනවා පැය කිලෝමීටර 5ක ප්‍රවේගයෙන්. ඒතර දෙන්නේ කැපිටල් B නම් මිනිසා. දෙදෙනාගේ මූලික පිහිටීමක් විදිහට කියන්නේ චලිත විවරණය ආරම්භ කරන මොහොතේ
මොකද t සමානයි බිඳුවේදී චලිතීකරණය ආරම්භ කරන මොහොතේ a හා b අතර පරතරය ගණන් කිලෝමීටර 4ක් ලෙස. ඒතර මෙයාගේ චලිත අවස්ථාව. එතකොට අපි අර ඉඳගත්තොත් ආවට පරිසරේ මෙවට තියෙනවා පොල් ගහක්, දැන් පන්සලක් තියෙනවා. මේ විදිහට ආවට පරිසරේ තියෙනවා. මේ පැත්තේ තියෙනවා වැවක්. දැන් මට තීරණය ගන්න ඕනේ කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් කැපිටල් B ගේ ගමන් මඟ. කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් කැපිටල් B ගේ ගමන් මඟ. ඒතර අපි මුලින්ම කතා කරා කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් කැපිටල් B ගේ ප්‍රවේගය නිර්ණය කරන්නදී සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය හරහා කැපිටල් A ට කැපිටල් B කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් කැපිටල් B ගේ ප්‍රවේගය නිර්ණය කරන්න අපි දන්නවා. අපි දන්නවා එක් චලිත පද්ධතියකට තවත් චලිත පද්ධතියක චලිතය පේන්නේ කොහොමද කියන එක අපිට තීරණය කරගන්න තමයි අපි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ සංකල්පය සාකච්ඡා කරේ. එතකොට මේ සංකල්පය හරහා A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අපි ගණනය කරගන්න දන්නවා. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අපි ගණනය කරන්න දන්නවා. එතකොට එතනදී මම ගත්තොත් A පැයට කිලෝමීටර් 3ක ප්‍රවේගයෙන් මේ පැත්තට යන බව දකින්නේ පොළව. මේ චලිතය නිරීක්ෂණය කරන්නේ පොළව කියන චලිත පද්ධතිය. එතකොට පොළවට සාපේක්ෂව කැපිටල් A ගේ ප්‍රවේගය පොළවට සාපේක්ෂව කැපිටල් A ගේ ප්‍රවේගය මේ පැත්තට පැයට කිලෝමීටර් 3ක ප්‍රවේගයක්. එතකොට ඒ වගේම මෙතන පොළවට සාපේක්ෂව කැපිටල් A ගේ ප්‍රවේගය මේ පැත්තට පැයට කිලෝමීටර් 3 නම් අකුරු මාරු වෙද්දී දිශාව මාරු වෙනවා. A ට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය A ට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය මේ පැත්තට පැයට කිලෝමීටර් 3ක ප්‍රවේගයක්. ඔය විදිහටම මේ B ගේ ප්‍රවේගය දැනෙන්නේ පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය B ගේ ප්‍රවේගය මේ පැත්තට පැයට කිලෝමීටර් 5ක ප්‍රවේගයක්. එතකොට අපි තීරණය කරන්න ඕනේ මෙතනදී A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ මට සටහන් කරගන්න ඕනේ. A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ සටහන් කරගන්න ඕනේ. A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ සටහන් කරන්න මුලින්ම අපි දෙදෙනාගේ මූලික පිහිටීමක් දැනගන්න ඕනේ. චලිතීකරණය ආරම්භ කරන මොහොතේ දෙන්නගේ පිහිටුම ගැන අපිට අදහසක් තියෙනවා. දෙන්න අතර පරතරය කිලෝමීටර් 4ක් වන විදිහට මේ වගේ චලිතයේ මූලික පිහිටීමක් අපි දන්නවා. නම් දෙදෙනාගේ මූලික පිහිටීමක් අපි දන්නවා. ඊට පස්සේ දෙවෙනි කරුණ අවට පරිසරය කියන එක මතක කරගන්න ඕනේ. එතකොට කැපිටල් A ට මේ පොල් ගහ පේන විදියයි කැපිටල් B ට මේ පොල් ගහ පේන විදියයි. ඔය කියන අවට පරිසරයේ තියෙන දේවල් A සහ B නිරීක්ෂණය කරන විදිය අපිට වැදගත් නැහැ. එතකොට අවට පරිසරය කියන එක අපි අමතක කරන්න ඕනේ. A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ සටහන් කරද්දී A ට B පේන විදිය විතරයි අපි නිරූපණය කරන්නේ. අවට පරිසරයෙන් අපිට වැඩක් නැහැ. එතකොට තුන්වෙනි කරුණ A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අපි දැනගෙන ඉන්න ඕනේ. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අපි නිර්ණය කරගන්න ඕනේ. නම් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය අනුව A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය සටහන් කර තීරණය කරගත්තු. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට අනුව A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. ඒතර මට මෙතනදී අතරමැදි විදිහට පොළව පාවිච්චි කරොත් අපිට ලැබෙනවා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට අනුව පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය ධන A ට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. ඒතර මෙතනදී පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය විලනවා පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මේ පැත්තට පැයට කිලෝමීටර් 5ක ප්‍රවේගයක්. ඒ වගේම A ට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය A ට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය මේ පැත්තට පැයට කිලෝමීටර් 3ක ප්‍රවේගයක්. ඒත් සමාන්තර දෛශික අපිට සාමාන්‍ය ආකාරයෙන් ආකලනය කරන්න පුළුවන්. අපිට ලැබෙනවා A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මේ පැත්තට පැයට කිලෝමීටර් 2ක ප්‍රවේගයක්. ඒත් A ට පෙනෙන ආකාරයෙන් B ගේ ප්‍රවේගය තමයි මේ තියෙන්නේ. A ට පේනවා B මේ පැත්තට පැයට කිලෝමීටර් 2ක ප්‍රවේගයෙන් ගමන් කරන බව. ඒතර අපි සාපේක්ෂ ප්‍රවේගයේදී සලකනවා ඕනෑම චලිත වස්තුවකට ඕනෑම දුරක් නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා. එතකොට මේ මනුස්සයාට මීටර් කිලෝමීටර් 4ක දුරින් ඉන්න B මේ මොහොතේ නම් පැයට කිලෝමීටර් 2ක දුර ප්‍රවේගකින් B ගමන් කරන බව A ට නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට අපිට A දකින්න දේ තමයි අපි නිරූපණය කරගත්තේ. A ට පෙනෙන ආකාරයෙන් B ගේ ප්‍රවේගය අපි දැන් දන්නවා. එහෙනම් අපිට දැන් A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ සටහන් කරන්න පුළුවන්. එතකොට A ට පෙනෙන ආකාරයෙන්
B ගේ ගමන් මඟ සටහන් කරද්දී අපි කියන්නේ චලිත පද්ධතියකට පෙනෙන ආකාරයෙන් තවත් චලිත පද්ධතියක ගමන් මඟ සටහන් කරද්දී දෙදෙනාගේ මූලික පිළිවීමක් වෙයි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ. මෙතනදී A සහ B ගේ මූලික පිළිවීම දන්නවා. එතකොට කැපිටල් A චලිත විවරණය ආරම්භ කරන මොහොතේ කැපිටල් A චලිත විවරණය ආරම්භ කරන මොහොතේ මේ වගේ දැනගෙන ඉන්නවා මෙතන ඉඳන් කිලෝමීටර 4ක් දුරින් B මේ වගේ දැනගෙන ඉන්නවා චලිත විවරණය ආරම්භ කරන මොහොතේ. එතකොට දෙදෙනා අතර පරතරය කිලෝමීටර 4යි. දැන් මෙතනදී අපිට මේ අවඩ පරිසරය කියන එක වැදගත් නැහැ. මෙතනදී මේ පොල්ගස් මේ පන්සල මේවා තීරණය අපිට වැදගත් නැහැ. අවඩ පරිසරය අපි අමතක කරන්න ඕනේ. එතකොට දැන් A ට පෙනෙන ආකාරයෙන් B ගේ ප්‍රවේගය අපි තීරණය කරගත්තා. A දකිනවා B මේ මොහොතේ නම් මේ පැත්තට පැයට කිලෝමීටර 2ක ප්‍රවේගයෙන් ගමන් කරන බව. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ ලෙස මේ මොහොතේ නම් මෙන්න මේ වගේ ගමන් මාර්ගයක B ගමන් කරනවා. මේ වගේ ගමන් මාර්ගයක මේ මොහොතේ නම් B ගමන් කරනවා. එතකොට මෙන්න මේ ගමන් මාර්ගයේ B ගමන් කරන බව මේ ගමන් මාර්ගය තුල B ගමන් කරන බව දකින්නේ කැපිටල් A. එතකොට කැපිටල් A නිරීක්ෂණය කරන දෙයක් ඔය තියෙන්නේ. එහෙනම් කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ තමයි මේ සටහන් වෙන්නේ අපිට. එතකොට එදින්නේ A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ. A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ තමයි ඔය තියෙන්නේ. එතකොට මුලින්ම මේ සටහන නිරූපණය කරගෙන A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය ගණනය කළා. ඊට පස්සේ පහලින් මේව නිරූපණය කරගමු. A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ. මෙතන මේ වෙනම ඕගොල්ලන්ට වෙලාවක් දෙන්න මේක සටහන් කරගන්න. වීඩියෝ එක බලද්දී ඕගොල්ලන්ට වෙලාව අරගෙන ඒක සටහන් කරගෙන ඊට පස්සේ මෙතන ඉඳන් මම නෝට් එක දෙන දේවල් ගාන හදන දේවල් ඔක්කොම ලියා ගන්න. නෝමල් ගානක් හදද්දී මේ ගාන කියවලා ඊට පස්සේ ගාන හදාගෙන යන ඔයගොල්ලෝ වෙලාව අරගෙන වීඩියෝ එක ඉතුරු ටික බලන්න ගාන හදපු විදිය. නැත්නම් ඒකට වෙනම වෙලාව දුන්නොත් මේ ඒකට යන වෙලාවත් ඒ වෙලාවට යන ඩේටා ප්‍රමාණය අපරාධ ඒගොල්ලන්ට. ඒකට වැඩි දෙයක් කරන්න ඕන මේ වෙලාව තුල. ඒකට මේ ටික සටහන් කරගෙන අවසානයේ නැඩි ඉතලක් දාලා ලියගමු. නැඩි ඉතලක් දාලා ලියගමු. මේ දෙන්නේ කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟයි. කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟයි. කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟයි. කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් කැපිටල් B ගේ ගමන් මඟයි. නැඩි ඉතලක් දාලා ලියගමු මෙතනින්. කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් කැපිටල් B ගේ ගමන් මඟයි. කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් කැපිටල් B ගේ ගමන් මඟයි. කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් කැපිටල් B ගේ ගමන් මඟයි. ඒ ලියපු තැනම එයාගේ පහලින් තරල ගුණක් දාලා ලියගමු. පහලින් තරල ගුණක් දාලා ලියගමු එයට දෙමු. මෙම ගමන් මඟ තුල කැපිටල් B ගමන් කරනුයේ. 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 A ට සාපේක්ෂ ප්‍රවේගයෙනි. මෙම ගමන් මඟ තුල කැපිටල් B ගමන් කරනුයේ A ට සාපේක්ෂ ප්‍රවේගයෙනි. මෙම ගමන් මඟ තුල කැපිටල් B ගමන් කරනුයේ A ට සාපේක්ෂ ප්‍රවේගයෙනි. එතකොට මෙන්න මේ චලිතය නිරීක්ෂණය කරන්නේ කැපිටල් A. අපි දන්නවා සාපේක්ෂ චලිතයේදී චලිත වෙන වස්තුවක් Taman චලිත වෙන බව නිරීක්ෂණය කරන්නේ නැහැ. එයා දකින්නේ අවඩ පරිසරයේ වෙනස් වීම. එහෙනම් කැපිටල් A දකින්නේ එයා චලිත වෙන බව. උ දකින්නේ අවඩ පරිසරයේ වෙනස් වීම. එතකොට එහෙනම් කාලය ගත වෙද්දී කැපිටල් A Taman චලිත වෙන බව දකින්නේ නැහැ. එහෙනම් කාලය ගත වෙද්දී කැපිටල් A මෙතනම නිශ්චලව ඉන්නවා. කැපිටල් B මේ ගමන් මාර්ගයේ ඉදිරියට ගමන් කරන බව කැපිටල් A නිරීක්ෂණය කරනවා. එතකොට ඔය ස්වභාවික දේ අපිට ලස්සනට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය දේ අපිට දැනෙන්න ඕනේ. එතකොට කාලය ගත වෙද්දී කැපිටල් A මෙතනම නිශ්චලව ඉන්නවා. කැපිටල් B මේ ගමන් මාර්ගයේ දිගේ ඉදිරියට යනවා A ට සාපේක්ෂ ප්‍රවේගයෙන්. මෙවැනි චලිතයක් නිරීක්ෂණය කරන්නේ කැපිටල් A. කැපිටල් A කියන චලිත පද්ධතියෙන් නිරීක්ෂණය කරන දේ තමයි ඔය දෙන්නේ. කැපිටල් A මෙතනම ඉන්නවා කාලය ගත වෙද්දී B මේ ගමන් මාර්ගයේ දිගේ ඉදිරියට ගමන් කරන බව කැපිටල් A නිරීක්ෂණය කරනවා. එතකොට ඔය දෙන්නේ කැපිටල් A කියන චලිත පද්ධතියේ දකින්න චලිතය. එතකොට අපි ගත්තොත් පැයක කාලයකට පස්සේ
මේ චලිතය ගැන. දැන් t සමානයි බිඳුවේදී කැපිටල් A මෙතනමයි. මම ගත්තොත් පැයකට පස්සේ අපි පැයකට පස්සේ චලිතය ගත්තොත් තව පැයකට පස්සේ කැපිටල් A මෙතනම ඉන්නවා. තව පැයකට පස්සේ කැපිටල් A මෙතනම ඉන්නවා. බයි තව පැයකට පස්සේ කැපිටල් B දැන් කැපිටල් A ට පෙනෙන ආකාරයෙන් චලිතය මේ නිරූපණය කරලා දෙන්නේ කැපිටල් A දකින්න කැපිටල් A චලිත මොන බව. එහෙනම් පැයකට පස්සෙත් කැපිටල් A මෙතනමයි. බයි කැපිටල් B මේ ගමන් මාර්ගය තුල ගමන් කරන්නේ A ට සාපේක්ෂ ප්‍රවේගයෙන්. අපි දන්නවා කැපිටල් A ට සාපේක්ෂව කැපිටල් B ගේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 2ක ප්‍රවේගයක්. එහෙනම් පැයක් තුල මෙයා පැයට කිලෝමීටර් 2ක ප්‍රවේගයෙන් පැයක් තුල කිලෝමීටර් 2ක් ගමන් කරනවා. පැයක් තුල ගමන් කරනවා කිලෝමීටර් 2ක්. එහෙනම් දැන් B ඉන්නේ මේ වගේ තැනක. පැයකට පස්සේ t සමානයි බිඳුවේදී මෙතන. පැයකට පස්සේ කැපිටල් B ඉන්නේ මෙතන. පැයක් තුල මෙයා ගමන් කරනවා කිලෝමීටර් 2ක දුරක්. පැයකදී මෙයා ගමන් කරනවා කිලෝමීටර් 2ක දුරක්. පැයකදී ගමන් කරනවා කිලෝමීටර් 2ක දුරක්. ඒත් ඕගොල්ලෝ මේක සටහන් කරද්දී මේ සටහනයි වෙනම නිරූපණය කරගමු. අපි කලින් A ට වෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ සටහන් කරලා ඊතලයක් දාලා කර්ම දෙකක් ලිව්වා. ඊට පහලින් ආයි වෙනම සටහන් කරගන්න. කැපිටල් A ට වෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ තුල පැයකදී මු කිලෝමීටර් 2ක දුරක් ගමන් කරනවා. පැයකදී කිලෝමීටර් 2ක දුරක් ගමන් කරනවා. දැන් මේ මොහොත අපි සැලකුවොත් ඒ කියන්නේ චලිත විවරණය ආරම්භ කරා මොහොතේ ඉඳන් පැයකට පස්සේ කැපිටල් A B දිහා බලද්දී කැපිටල් A B දිහා බලද්දී A ට වෙන්නේ කිලෝමීටර් මෙතන කිලෝමීටර් 4යි මෙතන කිලෝමීටර් 2යි කිලෝමීටර් 6ක දුරින් A ට පේනවා Tamanට වඩා ඉදිරියෙන් කිලෝමීටර් 6ක දුරින් B ඉන්න බව නේ. A ට පේන්නේ කිලෝමීටර් 6ක දුරින් ඉදිරියෙන් B ඉන්න බව. අපි කිව්වා සාපේක්ෂ චලිතයේදී ඕනෑම චලිත වස්තුවකට දකින්න පුළුවන් ඕනෑම දුරක්. අපි එහෙම සලකනවා. ඒතර මූලිකව අපි සලකනවා මේ චලිත වස්තුවට කැපිටල් A කියන චලිත වස්තුවට ඕනෑම දුරක් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා කියලා. එතකොට කැපිටල් A දකිනවා කිලෝමීටර් 6ක දුරින් කැපිටල් B ඉන්න බව. එතකොට කැපිටල් A මෙතනම නිශ්චලව ඉන්නවා. එයාගේ නම් කිලෝමීටර් 6ක දුරින් කැපිටල් B ඉන්න බව තමයි කැපිටල් A දකින්න දේ. ඔය කියන්නේ කැපිටල් A කියන චලිත පද්ධතිය දකින්න දේ. අපි ගත්තොත් දැන් ස්වභාවික චලිතේ. දැන් මේ දෙන්නේ A ට වෙන ආකාරයෙන් B ගේ චලිතේ. මේ දෙන්නේ A ට සාපේක්ෂ චලිතේ. එතකොට A ට සාපේක්ෂ චලිතේ තමයි මේ දෙන්නේ. එතකොට මම නිරූපණය කරද්දී පැත්තකින් මේ විදිහට ලියාගමු. කැපිටල් A ට සාපේක්ෂ චලිතය සලකා. කැපිටල් A ට සාපේක්ෂ චලිතය සලකා. කැපිටල් A ට සාපේක්ෂ චලිතය සලකා කියලා මම මෙලෙස නිරූපණය කරගමු. පැයකට පස්සේ A හා B අතර පරතරය දෙනවා කිලෝමීටර් 6ක්. ඒතකොට කැපිටල් A ට පේන දේ තමයි නිරූපණය කරෙමු. කැපිටල් A ට පේන දේ. ඒතකොට අපි ගත්තොත් ස්වභාවික චලිතය. දැන් අපි ස්වභාවික චලිතය ගැන පොඩි අදහසක් ගත්තොත්. ස්වභාවික චලිතය මම ගත්තොත් ස්වභාවික චලිතය සලකා. ස්වභාවික චලිතය සලකා. මම ස්වභාවික චලිතය සලකුවොත්. දැන් ස්වභාවික චලිතේ චලිත විවරණය ආරම්භ කරන මොහොතේ කැපිටල් A හා කැපිටල් B අතර කිලෝමීටර් 4ක පරතරයක් තියෙනවා. චලිත විවරණය ආරම්භ කරන මොහොතේ A ගේ ඉඳන් කිලෝමීටර් 4ක දුරින් තමයි B ඉන්නේ. A හා B අතර කිලෝමීටර් 4ක පරතරයක් තියෙනවා. A හා B අතර කිලෝමීටර් 4ක පරතරයක් තියෙනවා. ඊට පස්සේ පැයකට පස්සේ දැන් ස්වභාවික චලිතය අපි ගනිද්දී කැපිටල් A පැයට කිලෝමීටර් 3ක ප්‍රවේගයෙන් මේ පැත්තට ගමන් කරනවා. ඒතර ස්වභාවික චලිතය කියලා අපි කියන්නේ පොළොවට පේන දේ. අපි සාපේක්ෂ චලිතයේදී ස්වභාවික චලිතය කියලා කියන්නේ පොළොවට පේන දේ. ඒතකොට පොළොවට සාපේක්ෂව කැපිටල් A ගේ ප්‍රවේගය තමයි පැයට කිලෝමීටර් 3ක ප්‍රවේගය. එහෙනම් පැයකදී මම මේ පැත්තට කිලෝමීටර් 3ක දුරක් ගමන් කරනවා. එහෙනම් තව පැයකට පස්සේ අපිට කැපිටල් A ගේ පිහිටුම නිර්ණය කරන්න පුළුවන්. මම මේම පිහිටුමේ ඉඳන් කිලෝමීටර් 3ක දුරක් ගමන් කරලා තියෙනවා ඉදිරියට. මම කිලෝමීටර් 3ක දුරක් ඉදිරියට ගමන් කරනවා. ඊට මේ වගේ පිහිටුම. දැන් කැපිටල් A ඉන්නේ මේ වගේ තැනක. පැයකට පස්සේ කැපිටල් A ඔය වගේ තැනක ඉන්නවා. කිලෝමීටර් 3ක දුරක් ඉදිරියට ගිහිල්ලා. මම මෙතන ඉඳන් කිලෝමීටර් 3ක දුරක් ඉදිරියට ගිහිල්ලා. දැන් කැපිටල් B ගේ චලිතය ගත්තොත් ස්වභාවික චලිතය අපි සලකන්නේ. කැපිටල් B ස්වභාවික චලිතය කියන්නේ පොළොවට පෙනෙන ආකාරයෙන් සිදුවන චලිතය.
පොළොවට සාපේක්ෂ කැපිටල් B ගේ ප්‍රවේගය මේ පැත්තට පැයට කිලෝමීටර් 5ක ප්‍රවේගයක්. එහෙනම් මේ මොහොතේ නම් කැපිටල් B පැයට කිලෝමීටර් 5ක ප්‍රවේගයෙන් පැයක් තුල කිලෝමීටර් 5ක දුරක් ගමන් කරනවා. අන්න B ඉන්නේ දැන් මේ වගේ පිටුමක. පැයකට පස්සේ B ගේ පිටුම තමයි මේ නිරූපණය කරන්නේ. මෙතන කිලෝමීටර් 5ක දුරක්. කිලෝමීටර් 5ක දුරක්. එතකොට මෙතනදී අපිට මේ දුර කිලෝමීටර් 3යි. නම් මේ මුළු දුර කිලෝමීටර් 4යි. ඒ කියන්නේ මේ දුර කිලෝමීටර් 1යි. මේ දුර කිලෝමීටර් 1යි. එහෙනම් පැයකට පස්සේ කැපිටල් A හා කැපිටල් B අතර පරතරය කොච්චරද? කිලෝමීටර් 1යි කිලෝමීටර් 5යි. පරතරය කිලෝමීටර් 6යි. එහෙනම් පැයකට පස්සේ දෙදෙනා අතර පරතරය කිලෝමීටර් 6යි. දැන් කැපිටල් A නිරීක්ෂණය කරපු චලිතයමනේ ස්වභාවික චලිතය වෙන්නේ. කැපිටල් A නිරීක්ෂණය කරනවා කැපිටල් A ට සාපේක්ෂ චලිතය සැලකුවම පැයකට පස්සේ දෙදෙනා අතර පරතරය කිලෝමීටර් 6ක් කියලා අපිට ලැබෙනවා. පැයකට පස්සේ දෙදෙනා අතර පරතරය කිලෝමීටර් 6ක් කියලා අපිට ලැබෙනවා. ඒ වගේම ස්වභාවික චලිතය සලකද්දී පැයකට පස්සේ දෙදෙනා අතර පරතරය කිලෝමීටර් 6ම තමයි. පැයකට පස්සේ දෙදෙනා අතර පරතරය කිලෝමීටර් 6ක්ම වෙනවා. එතකොට ස්වභාවික චලිතයේ අපිට දකින්න පුළුවන් නිරීක්ෂණයම තමයි සාපේක්ෂ චලිතයේදී අපි දකින්නේ. ඒ කියන්නේ චලිත වෙන A ට සාපේක්ෂ චලිතය සලකලා දෙදෙනා අතර පරතරය මම ගණනය කරත් ස්වභාවික චලිතය සලකලා අපි පරතරය ගණනය කරත් එකම චලිත අවස්ථාවක් තමයි අපිට නිරූපණය වෙන්නේ. එකම සිද්ධියක් තමයි අපිට වෙන්නේ. දෙදෙනා අතර පරතරේ මොන අවස්ථාවක මොන විදිහට අපි සැලකුවොත් එකම පරතරයක් අපිට ලැබෙන්නේ. එතකොට ඔය සංකල්පය අපිට සාපේක්ෂ ප්‍රවේගයේදී ගොඩක් වැදගත් දෙයක්. ස්වභාවික චලිතයේ වෙන දෙයම තමයි අපිට එක් චලිත පද්ධතියකට සාපේක්ෂව චලිතය සලකලා දෙදෙනා අතර පරතරය ගණනය කරත් ලැබෙන්නේ. එතකොට ඔක වැදගත් දෙයක්. එතකොට ඊට සාපේක්ෂ චලිතයයි ස්වභාවික චලිතයයි මේ විදිහට නිරූපණය කරගෙන එකම පරතරයක් අවස්ථා දෙකේදීම අපි චලිත අවස්ථාවන් දෙකම සැලකුවොත් එකම කාලයක් තුල ස්වභාවික චලිතයයි සාපේක්ෂ චලිතයයි සැලකුවොත් ඊට සාපේක්ෂ චලිතයයි ස්වභාවික චලිතයයි සැලකුවොත් දෙදෙනා අතර එකම පරතරයක් තියෙන්නේ. ඒක අපිට දකින්න පුළුවන් දෙයක්. ඒතර මේ අවස්ථා දෙකත් නිරූපණය කරගමු. ඒතර සාපේක්ෂ චලිතය අපිට වැදගත් සංකල්පයක් අපි තීරණය කරේ. පහලින් තරල ගුණධාර ලියගමු. මේ ටික සටහන් කරගෙන ඊට පස්සේ පහලින් තරල ගුණධාර ලියගමු. सापेक्ष प्रवेगयेදී චලිත පද්ධතියෙන් දෙකක් අතර යම් චලිත අවස්ථාවකදී පරතරය නිර්ණය කිරීමේදී යම් චලිත අවස්ථාවකදී පරතරය වරහන් දෙලියගෙන විස්ථාපනයක් ගැන මේ කතා කරන්නේ. යම් චලිත අවස්ථාවකදී දෙදෙනා අතර පරතරය අපි කතා කරන්නේ විස්ථාපනයක් ගැන. වරහන් දෙලියගෙන විස්ථාපනය ගණනය කිරීමේදී එම චලිත පද්ධතියන්ගේ ස්වභාවික චලිතය සැලකුවද එනම් පොළොවට සාපේක්ෂ චලිතය සැලකුවොද එම එක් චලිත පද්ධතියකට සාපේක්ෂව අනෙක් චලිත පද්ධතිය අනෙක් චලිත පද්ධතිය චලිතය සැලකුවද
ලැබෙනුයේ එකම ප්‍රතිඵලයකි. 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 ඒතර අපිට ඔය කියන සංකල්පය ඔය කියපු අවස්ථාව අපි කෙටිතම දුර ගණනය කරනවා කියන සංකල්පයේදී අපිට ගොඩාක් වැදගත් වෙනවා. ඔය දේ අපිට ස්වභාවිකව දැනලා තියෙනවා. ඒ කියන්නේ ස්වභාවික චලිතයේ දෙදෙනා අතර යම් චලිත අවස්ථාවකදී පරතරය ගණනය කරනවා වෙනුවට අපි මේ ස්වභාවික චලිතය සලකන්නේ නැතුව එකෙක්ට සාපේක්ෂව අනිකාගේ සාපේක්ෂ චලිතය සලකලා දෙදෙනා අතර පරතරය ගණනය කරත් ලැබෙන්න අපිට එම ප්‍රතිඵලයමයි. ඒතකොට ස්වභාවික චලිතය අපිට සලකන්නේ නැතුව මේ සාපේක්ෂ චලිතය සලකලා ගණනය කිරීම කරන්න පුළුවන්. යම් චලිත අවස්ථාවකදී දෙදෙනා අතර පරතරය දෙදෙනා අතර විස්ථාපනය ගණනය කරන්න අපිට ස්වභාවික චලිතය සලකන්නේ නැතුව මේ සාපේක්ෂ චලිතය සලකලා ප්‍රතිඵලයක් ගොඩනගන්න පුළුවන්. ඒ ස්වභාවික චලිතයේදී ලැබෙන ප්‍රතිඵලයම තමයි. මේකම තමයි අපිට මෙතනදී තීරණය වෙන්නේ. ඔය දේ ගොඩක් වැදගත් දෙයක්. පැහැදිලි අයිඩියා එක. එස් අපි තවත් චලිත අවස්ථාවක් විවරණය කරගෙන ගියොත් යමු පහලින් විවරණය කියලා. යමු විවරණය කියලා ලියගමු. විවරණය කියලා ලියගමු. ඒත් චලිත අවස්ථාව පැහැදිලිව ලියගමු. විවරණය කියලා පහලින් ලියගමු. එකිනෙකට ශ්‍රිජුකෝණීය ලෙස එකිනෙකට ශ්‍රිජුකෝණීය ලෙස එකිනෙකට ශ්‍රිජුකෝණීය ලෙස එකිනෙකට ශ්‍රිජුකෝණීය ලෙස කැපෙන මාර්ග දෙකක් දිගේ 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 कैपिटल ए मोटर रथයක් कैपिटल A मोटर रथයක් कैपिटल A मोटर रथයක් कैपिटल A मोटर रथයක් एवं कैपिटल ए मोटर रथයක් 60 किलोमीटर 30ක ප්‍රවේගයෙන් නැගෙනහිරටද 60 කිලෝමීටර් 30ක ප්‍රවේගයෙන් නැගෙනහිරටද 60 කිලෝමීටර් 30ක ප්‍රවේගයෙන් නැගෙනහිරටද कैपिटल B मोटर रथයක් कैपिटल B मोटर रथයක් 60 किलोमीटर 40ක ප්‍රවේගයෙන් 60 किलोमीटर 40ක ප්‍රවේගයෙන් දකුණටද ගමන් කරයි 60 किलोमीटर 40ක ප්‍රවේගයෙන් දකුණටද ගමන් කරයි 60 किलोमीटर 40ක ප්‍රවේගයෙන් දකුණටද ගමන් කරයි कैपिटल A मोटर रथයේ හන්දියට පැමිණෙන විට कैपिटल A मोटर रथයේ හන්දියට පැමිණෙන විට कैपिटल A मोटर रथයේ හන්දියට පැමිණෙන විට कैपिटल B मोटर रथයේ कैपिटल B मोटर रथයේ कैपिटल B मोटर रथයේ හන්දියට किलोमीटर 50ක දුරින් හන්දියට किलोमीटर 50ක දුරින් හන්දියට किलोमीटर 50ක දුරින් පිහිටා ඇතනම් හන්දියට किलोमीटर 50ක දුරින් පිහිටා ඇතනම් හන්දියට किलोमीटर 50ක දුරින් පිහිටා ඇතනම් कैपिटल A ට පෙනෙන ආකාරයෙන් कैपिटल B ගේ ගමන් මඟ සටහන් කරමු कैपिटल A ට පෙනෙන ආකාරයෙන් कैपिटल B ගේ ගමන් මඟ සටහන් කරමු कैपिटल A ට පෙනෙන ආකාරයෙන් कैपिटल B ගේ ගමන් මඟ සටහන් කරමු कैपिटल A ට පෙනෙන ආකාරයෙන් कैपिटल B ගේ ගමන් මඟ සටහන් කරමු कैपिटल A ට පෙනෙන ආකාරයෙන් कैपिटल B ගේ ගමන් මඟ සටහන් කරමු එතන මම ඔය චලිත අවස්ථාව විවරණය කිරීමක් කරගෙන යන්නේ. ඒතර අපිට එකිනෙකට ලම්බකව කැපෙන ගමන් මාර්ග දෙක නැගෙනහිර දිශාවට සහ දකුණු දිශාවට ගමන් කරන වාහන දෙක චලිතය ගැන තමයි කියලා දෙන්නේ. ඒතර අපි දැන් ගත්තොත් උතුරු දකුණ නැගෙනහිර බටහිර විදිහට දිශාවන් අපි
සටහන් කරන්නේ පොළොව තලයේ. එතකොට පොළොව තලයේ මත සිදුවෙන චලිතයක් අපි මේ නිරූපණය කරන්නේ. එහෙනම් පොළොව තලයේ විදිහට අපි පොතේ සටහන් කරද්දී මෙතනදී ඔයගොල්ලන්ගේ පොත නැත්නම් මෙතනදී මේ බෝඩ් එක තමයි මම පොළොව තලයේ විදිහට ගන්නෙ. එහෙනම් මේ පොළොව තලයේ මත අපි දිශාවන් ටික මුලින්ම නිරූපණය කරගෙන ඉන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ අපි පොළොව තලයේ විදිහට ගත්තොත් එතකොට මෙතනදී මේ බෝඩ් එක තමයි පොළොව තලය වෙන්නේ. මේ බෝඩ් එක තමයි පොළොව තලය වෙන්නේ. එතකොට මුලින්ම ප්‍රධාන දිශාවන් ටික නිරූපණය කරගත්තොත් උතුර දකුණ නැගෙනහිර බටහිර. එතකොට විද පොළොව තලයේ විදිහට තමයි මේ බෝඩ් එක නිරූපණය කරන්නේ. එතකොට එකිනෙකට ලම්බව කැපෙන මාර්ග දෙක නැගෙනහිර දිශාවට සහ දකුණට තමයි අපිට වාහන දෙක චලිත වෙනවා කියලා තියෙන්නේ. මම ගන්නම් මේ ගමන් මාර්ගය. ලෙස එකිනෙකට ලම්බව කැපෙන මාර්ග දෙකක්. අපිට කියනවා එකිනෙකට ලම්බව කැපෙන ගමන් මාර්ග දෙකක් දිගේ කැපිටල් A මෝටර රථයක් පැයට කිලෝමීටර 30ක ප්‍රවේගයෙන් නැගෙනහිරටද කැපිටල් B මෝටර රථයක් පැයට කිලෝමීටර 40ක ප්‍රවේගයෙන් දකුණටද ගමන් කරයි. කැපිටල් A මෝටර රථයේ හන්දියට පැමිණෙන විට මම ලෙස රූපණය ගන්න ලක්ෂ්‍ය ආකාරයෙන් කැපිටල් A මෝටර රථයේ මෙලෙස කැපිටල් A මෝටර රථයේ හන්දියට පැමිණෙද්දී. ඒතර අපි දන්නවා කැපිටල් A මෝටර රථය ගමන් කරන්නේ නැගෙනහිර දිශාවට. කියන්නේ කැපිටල් A මෝටර රථය මේ පැත්තට ගමන් කරනවා පැයට කිලෝමීටර 40ක ප්‍රවේගයෙන්. පැයට කිලෝමීටර 40ක ප්‍රවේගයෙන් කැපිටල් A මෝටර රථයේ පැයට කිලෝමීටර 30ක ප්‍රවේගයෙන් නැගෙනහිර දිශාවට ගමන් කරනවා. කැපිටල් A මෝටර රථයේ හන්දියට පැමිණෙන විට කැපිටල් B මෝටර රථයේ හන්දියට කිලෝමීටර 50ක් දුරින් කැපිටල් B මෝටර රථයේ හන්දියට කිලෝමීටර 50ක් දුරින් කැපිටල් B මෝටර රථයේ හන්දියට කිලෝමීටර 50ක් දුරින් මම මේ ලෙස කැපිටල් B මෝටර රථයේ හන්දියට කිලෝමීටර 50ක් දුරින් කැපිටල් B මෝටර රථය ගමන් කරනවා දකුණු දිශාවට පැයට කිලෝමීටර 40ක ප්‍රවේගයෙන්. දකුණු දිශාවට පැයට කිලෝමීටර 40ක ප්‍රවේගයෙන් මෙයා ගමන් කරනවා. පැයට කිලෝමීටර 40ක ප්‍රවේගයෙන්. එතකොට A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ සටහන් කිරීම තමයි අපේ අරමුණ. A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ සටහන් කරන්න. එතකොට දෙදෙනාගේ මූලික පිහිටීමක් අපි දන්නවා. චලිත විවරණය ආරම්භ කරන මොහොතේ A සහ B ගේ පිහිටුම් තමයි අපිට දීලා තියෙන්නේ. චලිත විවරණය ආරම්භ කරන මොහොතේ A සහ B ගේ පිහිටුම අපි දන්නවා. එහෙනම් A ට පෙනෙන ආකාරයෙන් B ගේ ගමන් මඟ වල සටහන් කරගන්න ඕනේ. අපි ගත්තොත් මුලින්ම මේ චලිතයන් නිරීක්ෂණය කරන්නේ පොළොව නිරීක්ෂණය කරන්නේ. එහෙනම් පොළොවට සාපේක්ෂ ප්‍රවේගය තමයි අපිට